හරි පුතේ. එතකොට ඔයාගේ පිටු අංක 9 නිව්ටන්ගේ දෙවන නියම ආශ්‍රිත සරල ගැට්ටුවාකාර කියන මාතෘකාව ආය පාරක්. එතන ගන්න ගැට්ටුවාකාරයේ 3 තරාදි පාඨාංක. ගැට්ටුවාකාරයේ 3 තරාදි පාඨාංක. එතකොට පුතාලගේ මම තරාදි දෙකක්ම මෙතන පෙන්නලා තියෙනවා. නමුත් මෙතන ඇත්තටම එක තරාදියක් ගැන කතා කරත් ප්‍රමාණවත්. නමුත් මම හිතුවා ඔයාලට නෝට් එක දෙද්දී මේ සියල්ලම මෙතන එකතු කරලම දුන්නොත් හොඳයි කියලා. හරි. එතකොට අපි බලමු මොකක්ද කතාව. එතකොට ඔබ දන්නවා දුනු තරාදියක පුතේ දැන් මෙයාගේ මෙන්න මේ ඇපල් ගෙඩියේ අපි ස්කන්ධය m කියලා ගත්තොත් එයාගේ බර mg නේ. එතකොට මේ තන්තුවේ ආතතියක් එනවා t කියලා. එතකොට මේ කොක්කටත් එනවා ආතතියක් කොක්කටත් t කියලා. එතකොට මේ තමයි පාඨාංකය. පාඨාංකෙ පෙන්වන්නේ මේ t. එතකොට t හොයන්න වෙන්නේ හැබැයි මත තියාගන්න මෙන්න මේ ඇපල් ගෙඩියේ බල පද්ධතිය ගැන හිතලා. එතකොට මෙතනදිත් ওই කතාවමයි ඔයාගේ ඇපල් ගෙඩියේ බර 15ට mg මෙතන ඉහළට ප්‍රතික්‍රියාවක් එනවා r තැටිය මත එන r එක තමයි මේ තැටිය මතත් එනවනේ r ප්‍රතික්‍රියාවක්. මේක තමයි පාඨාංකය. පාඨාංකය. එතකොට තරාදි පාඨාංක විදිහට ඔබ හොයන්න ඕන එක්කෝ t නැත්නම් r. දැන් ඔබට පේනවා කොහොමද මේ t උඩට එද්දි මේ r උත් උඩට mg කොහොමද 15ට. ඒ කියන්නේ වාගේ බල පද්ධතියේ වෙනසක් නැහැ. එකම විදිහට තමයි මෙතන පවතින්නේ. හරි. එතකොට මේ වගේ තැනකදී ඔබ මුලින්ම තේරුම් ගන්න ඕන මේගොල්ලෝ ත්වරණය කරොත් අපි හිතමුකෝ උත්තෝලකය ඉහළට ත්වරණය කරනවා. ඉහළට ත්වරණය කරොත් පුතේ උත්තෝලකයේ තුල තියෙන ඇපල් ගෙඩිය ත්වරණය වෙන නිසා එතකොට ත්වරණය වෙන පැත්තට F = ma ට අනුව සම්ප්‍රයුක්ත බලයක් තියෙනවා. F = ma ට අනුව ත්වරණය වෙන්නේ උඩට නම් ඇපල් ගෙඩිය මත උඩට බලයක් තියෙනවා. එහෙම වෙන්න නම් t mg ට සමාන වෙන්න බෑ. t mg ට වඩා ලොකු වෙන්න ඕන. t විශාලයි mg වෙන්න ඕන. තේරුම් ගත්තද මං කිව්ව කතාව. ඒ වගේම තමයි r විශාලයි mg වෙන්න ඕන. ඒක නිසා ඔයාගේ හරිනම් දැන් t සමානයි mg වුණොත් නේ තරාදිය මෙයාගේ ඇත්තම බර දක්වන්නේ. දැන් මේ වගේ රාට ත්වරණය වෙන පැත්තට ආයෙ මං කියනවා ත්වරණය වෙන පැත්තට සම්ප්‍රයුක්ත බලයක් දෙන්න ඕන නිසා උඩට ත්වරණය වෙනවා නම් t ලොකු වෙනවා mg ට වඩා. t ලොකු වුණොත් mg ට වඩා තරාදිය පෙන්වන්නේ සාපේක්ෂව වැඩි පාඨාංකයක්. එතකොට r ඒ විදිහටම mg ට වඩා ලොකු වෙනවා මේ ඇපල් ගෙඩිය ගැන හිතුවොත් ඔබ මේක a ඇපල් කියලා හිතමු මේක b ඇපල් කියලා හිතමු. එතකොට b ඇපල් ගෙඩිය ගැන හිතුවොත් b ඇපල් ගෙඩියත් උඩට තෝරන වෙනවා නම් එයා මත බල දෙකයි තියෙන්නේ. එතකොට උඩට තියෙන r ලොකු වෙන්න ඕන. r ලොකු වෙච්ච ගමන් ඔයාගේ මෙන්න මේ බිම් තරාදි පාඨාංකය උත්තෝලකේ උඩට යද්දි ඇපල් ගෙඩිය බරට වඩා වැඩි පාඨාංකයක් පෙන්වන්න ගන්නවා. ඒ වගේම තමයි මෙයා මන්දණයෙන් ඉහළට යද්දි. එතකොට මේ මම කතා කරේ තොරණෙන් ඉහළට යද්දිනේ. මෙයා එතකොට මන්දණයෙන් ඉහළට යද්දී එතකොට මන්දණයෙන් ඉහළට යනවා කියන එකේ තේරුම පුතේ ඉහළට මන්දණය වෙද්දී චලන දිශාවට තියෙන බලයට වඩා චලිතයට විරුද්ධව තියෙන බලය විශාලත්වයෙන් වැඩි. ඒකනේ මන්දණය වෙන්නේ. එහෙනම් මෙයා මන්දණයෙන් උඩ යනවා නම් හොඳට මතක තියාගන්න t එතකොට මන්දණයෙන් උඩට යන්නේ. එතකොට මන්දණයෙන් උඩට ගියොත් t ට වඩා mg විශාල වෙනවා. එතකොට mg විශාල වෙච්ච ගමන් ඔයාගේ එතකොට ඇත්තම බරනේ mg කියන්නේ. එහෙනම් ඇත්තම බරට වඩා පෙන්නන බර කුඩා වෙන්න පටන් ගන්නවා. මොකද mg t ට වඩා විශාල වෙන නිසා ඒ වෙලාවට. හරි. එහෙනම් මෙයා ඔබට පේනවා ත්වරණයෙන් ඉහළට යද්දී මොකද වෙන්නේ? කියන්න ඕ. ත්වරණයෙන් ඉහළට යද්දී තරාදිය එයාගේ ඇත්තම බරට වඩා වැඩි පාඨාංකයක් පෙන්නනවා. ඒ කියන්නේ දෘශ්‍ය බර කියනවා අපි ඕකට. දෘශ්‍ය බර වැඩියෙන් පේනවා. එතකොට මන්දණයෙන් ඉහළට යද්දී එතකොට එයාගේ දෘශ්‍ය බර අඩුවෙන් පේනවා. හරි. එතකොට ත්වරණයෙන් පහළට આવොත් මෙයා ත්වරණයෙන් පහළට එනවා. ත්වරණයෙන් පහළට આવොත් පුතේ වෙන්නේ එතකොට ත්වරණයෙන් පහළට එනවා කියන්නේ එතකොට පහළටනේ බල ගැන හිතන්න ඕන. පහළ බලය ලොකු වෙන්න ඕන උඩ බලයට වඩා. නැවතර කර මන්දනේ කතාවමයි. ත්වරණයෙන් පහළට එද්දී පහළට තමයි වැඩිපුර බලය තියෙන්න ඕන. ඒ කියන්නේ mg t ට වඩා ලොකු වෙන්න ඕන. mg t ට වඩා ලොකු වෙන්න ඕන. එහෙනම් ආය පාරක් පෙන්වන පාඨාංකය එයාගේ ඇත්තම බරට වඩා අඩු වෙනවා. මන්දණයෙන් පහළට ගියොත් මන්දණයෙන් පහළට යනවා නම් ඒක තේරුම චලන දිශාවට නෙමෙයි විරුද්ධ පැත්තට තමයි බලය වැඩි. ඒතකොට චලන දිශාව පහළට නම් මන්දණයෙන් විරුද්ධ පැත්තේ බලය t දැන් වැඩි වෙනවා. හරි නේද? එහෙනම් ඔබ මොකද්ද මෙතන ගන්න ඕන පළවෙනි පොයින්ට් එක? ආය කියන්නේ ඔව්. මොකද්ද F = ma ට අනුව. මේ තමයි භෞතික විද්‍යාව. රියල් භෞතික විද්‍යාව. කලින් කරේ ටිකක් ගණන් වලට බර වැඩක්. දැන් භෞතික විද්‍යාව මේ තර්ක කරන්නේ F = ma ට අනුව චාලිත දිශාවට සම්ප්‍රයුක්ත බලයක් තියෙන්න ඕන. එහෙනම් බල දෙකක් තියෙන වෙලාවට චාලිත දිශාවට තියෙන බලය හැමතිස්සෙම ත්වරණය වෙද්දී විශාල වෙන්න ඕන. ඒ වගේ තමයි මන්දණය වෙද්දී
මන්දනය වෙන දිශාවට පෙතුරු දිශාවේ බලය විශාල වෙන්න ඕන. ඒකයි මෙයාගේ ප්‍රවේගය අඩු වෙන්න පටන් ගන්නෙ. පැහැදිලි පුතාලා මේ කතාව ටික. හරි එහෙනම් අපි මේ චුට්ට පොඩ්ඩක් පෙන්නගෙන මේ කතාව කියා ගන්න ඕන. හරි පුතාලා මුලින්ම මේ රූපය අඳිනවා. ඔයාගේ ඒතර මේකට පිටුවෙන් 3න් 2ක් විතර ගන්න. 3න් 2ක් නෙමෙයි. ඔබ ඔන්න ඔයගේ ගන්නකො. හරි 3න් 2කටත් වඩා අඩුවෙන් වගේ ගන්නකො. අරගෙන මෙන්න මේ වම් පැත්තේ හොඳට උත්තෝලකය උඩක් ලොකොට උන්නේ. සාමාන්‍යයෙන් දත්ත පේන විදිහට ඇඳ ගන්න. මේ පැත්තෙන් නම් අපි නෝට් එක සටහන් කිරීම ඔහොම කරන්න ඕන. හරි. එහෙනම් පුතාලා රූපය අඳින්න කලින් අපි ලියා ගන්න තියෙන දේවල් ටික නැහැ. රූපය ඇඳලාම ඉන්න වෙනවා. හරි. එහෙනම් පුතාලා ඔය කිව්ව විදිහට මම මෙතන පෙන්නපු විදිහට රූපය ඇඳ ගන්න. හරි. එහෙනම් රූපය ඇඳන් කියලා හිතාගෙන මම දැන් දකුණු පැත්තෙන් විස්තරය කරන්නයි යන්නේ. හරි. ලියන්න යන මෙහෙම රූපේ දක්වා ඇති පරිදි ස්කන්ධයේ සිම්පල් MU A හා B ඇපල් ගෙඩි දෙක පිනිවලින් දුනු තරාදියකින් එල්වා දෙවන ඇපල් ගෙඩිය නැත්නම් B ඇපල් ගෙඩිය බිම් තරාදියක් මත තබා උත්තෝලකයේ චලනය වන විට තරාදි පාඨාංක පිළිබඳව අදහස් ප්‍රකාශ කරන්න. හරි. එතනදී පළවෙනි තරුව පුතාලා මේක ඇඳලා තියෙන දැන් පළවෙනි තරුව ලියන්න. මෙහිදී දුනු තරාදිය එහි පාඨාංක ලෙස තරාදියේ කොක්ක මත ආතතියත් බිම් තරාදිය එහි පාඨාංක ලෙස තරාදියේ තැටිය මත ප්‍රතික්‍රියාවක් දක්වයි. පළවෙනි පොයින්ට් එක. ගන්න දෙවෙනි පොයින්ට් එක F සමානයි MA ට අනුව වස්තුවක් ත්වරණයෙන් චලිත වන දිශාවට සම්ප්‍රයුක්ත බලයක් පැවතිය යුතු බැවින් ත්වරණයෙන් චලිත වන දිශාවට සම්ප්‍රයුක්ත බලයක් පැවතිය යුතු බැවින් ඇපල් ගෙඩියක චලිතය සැලකූ විට සිරසෝස්සේ පවතින බල දෙකෙන් ත්වරණය වන දිශාවට එක බලයක් නැත්නම් ත්වරණය වන දිශාවට පවතින බලය සෑම විටම විශාල වේ. හරි. ලියන්න උදාහරණයක් ලෙස උත්තෝලකයේ ත්වරණයෙන් ඉහළට ගමන් කරන විට ඉහළට සම්ප්‍රයුක්ත බලයක් පැවතිය යුතු බැවින් T විශාලයි mg හා R විශාලයි mg වේ. එනම් තරාදිය වස්තුවේ සත්‍ය බරට වඩා වැඩි බරක් දක්වයි. නැත්නම් වැඩි බරක් පෙන්වයි. නම් තරාදී වස්තුවේ සත්‍ය බරට වඩා වැඩි බරක් පෙන්වයි. හරි. ඊගා පොයින්ට් එක එමෙම්ම උත්තෝලකයේ කිසියම් දිශාවකට මන්දනය වන විට චාර්ත දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවේ බලය විශාල විය යුතුයි. එනම් උත්තෝලකයේ මන්දනයෙන් ඉහළට ගමන් කරන්නේ නම් එතන මන්දනයෙන් ඉහළට යන්නේ. එතකොට පුතාලට ලියන්න පුළුවන් ඔයාගේ T කුඩයි mg හා R කුඩයි mg වේ. T කුඩයි mg මොකද මන්දනයෙන් ඉහළට යන්නේ. එතන චාල දිශාවට විරුද්ධ බලය තමයි ලොකු වෙන්න ඕන. එතන T කුඩයි mg මෙයා ගැන හිතුවොත් අනිත් එක උඩ තියෙන R ට වඩා mg ලොකුයි. අනිත් එක ගැන හිතුවොත් R කුඩයි mg වේ. එනම් මෙවැනි අවස්ථාවලදී තරාදී වස්තුවේ බරට වඩා අඩු බරක් දක්වයි. හරි.
දැන් ඊතරම් පුතාලා පොඩි ගණනය කිරීමක් පෙන්නනවා. ඔයා A නැත්නම් රෝමක 1 උත්තෝලකය A තොරණෙන් ඉහළට චලිත වන විට දාන්න f සමානයි ma අපි A ගේ චලිතය ගැන හිතලා f සමානයි ma දාන්න ඉහළට. එතකොට වාගේ A ගේ චලිතය ගැන හිතුවොත් t ඍණ mg හරි සමානයි m වතාවක් A. මොකද උතේ ඉහළට යන්නේ. හරි. ඔයාලට උන මේක A එක තොරණය කියලා ගමු. හරි. එතකොට පුතා ආදේශ කර ගන්නවා ආතතිය t ඍණ mg සමානයි m වතාවක් A1. ඔතනින් t ඔබට ගත්ත හැකි m මෙහෙට පැත්තට දැම්මොත් mg නැත්නම් m A1 ධන mg. ඔතනින් දිව හැකි m වතාවක් g ධන A1යි. ඔය දෙන්න නැත්ත හැකි. හරි. මෙන්න මෙතන g ධන A1 කියනවා පුතේ උත්තෝලකයේ ඇතුලේ මෙයාගේ දැන් පෙන්නන බරට හේතු වෙන තොරණය. දැන් මේ බර කියන්නේ mg නේ. එතකොට දැන් mg කියන බරට හේතු වෙච්ච තොරණය තමයි g ධන 1යි කියන්නේ. g ධන A1 කියන්නේ මේ. g ධන A1 කියන්නේ බරට හේතු වෙන තොරණය. මේකට මෙතනින් පස්සේ කියනවා සපල තොරණය කියලා කියනවා. සපල උන ගුරුත්වජ තොරණය. ඒ කියන්නේ උත්තෝලකයේ ඇතුලේ මේ වෙලාවේ ඒ කියන්නේ මෙයා තොරණයෙන් ඉහළට යද්දි එයාගේ බරට හේතු වෙන ගුරුත්ව තොරණයට කියනවා සපල ගුරුත්ව තොරණය කියලා. හරි නේද? එතකොට අපි රෝමිලකන් 2 එතකොට එයාගේ දකුණු පැත්තේ පෙන්න ගන්න පුළුවන්. දැන්ට ලියන්න එපා මම මේ විස්තර ටික කරනකම් බලන් ඉන්න. අපි හිතුවොත් උත්තෝලකය A මන්දණයෙන් ඉහළට ගමන් කරන විට. එතකොට මන්දණයෙන් ඉහළට යද්දි තමයි මේකේ වැදගත්ම දේ තමයි දැන් මම B ගේ චලිතය සලකනවා. අපි නැත්නම් A ගේ චලිතෙම ගමුකෝ. A ගේ චලිතය සලකලා ලිව්වොත් f සමාන ma දානවා. දැන් යන්නේ මන්දණයෙන්. මම මේක A2 කියලා හිතන්නකෝ. A2 මන්දණයෙන් ඉහළට යනවා. එතකොට ඔයාලට f ට ලියන්න වෙන්නේ පුතේ තාමත් ඉහළට දානවා. දැන් සමීකරණ දාන්නේ චල දිශාවටනේ. එතකොට r උඩට තියෙන එක ඍණ mg සමානයි m මන්දනයක් නිසා මේක දාන්න ඕන ඍණ සමානයි m a ට දාන්න ඕන ඍණ a2 මන්දනයක් නිසා. උඩට මත තියාගන්න. මෙන්න මේක පෙන්වන්න ඕන නිසා තමයි මේක සම්පූර්ණව ලියන්නේ. r ඍණ mg ඒක ගැටලුවක් නැහැ නේ. සමීකරණේ දාන්න උඩට නම් උඩට තියෙන එකනා ලොකුයි කියලා හිතාගෙන දිනවා. ඇත්තටම ලොකු නෑ ඒක. r ඍණ mg උඩට තියෙන කදාන පහට තියෙන ඍණ කියලා ලියන්නේ මේ m වතාවක් මන්දනයක් නිසා ඔයා ඍණ විදිහට ආදිශ කරන්නේ මේ මෙතන දැම්මේ ඍණ විදිහට. ඔතනින් ඔයාට r මෙයාගේ මේ පැත්තට එකතු වෙද්දි ඍණ ma2ට එකතු කරනවා mg. ඔතනින් m විදිහට ගත්තොත් මේක g ඍණ a2යි එන්නේ. හරි. මේක තමයි වාගේ දැන් සපල තොරණය. නමුත් දැන් ඒක ඍණ විදිහට තමයි පේන්නේ. හරි. එතන මේකත් ඔයාලට කියන්න සපල ගුරුත්වද තොරණය කියලා. හරි. එහෙනම් ඔබට ඔන්න ඔය ටික අවසාන වශයෙන් මෙතන ලියා ගන්න ඕන අර කිව්ව ඉඩ ඇතුලේ මම හිතනවා ඔබට ඉඩ ඇති වෙයි කියලා. ඉඩ මදි වුණොත් ඔබ පල්ලහැට ගිහින් මේ ටික අනිවාර්යෙන් ලියා ගන්න. ඊට පස්සේ මම ඊගාව දෙන එක ඔබ කොලේක අරගෙන ලියා ගන්න. ඉඩ මදි වෙනවා නම් ඔබ අකුරු ඉතින් ප්‍රමාණය ගැන හිතන්න නැතුව ලියලා ඇති. හරි. නැත්තම් මදි වෙන්න විදියක් නැහැ. හරි. එහෙනම් අපි නැවත වතාවක් පෙන්න ගන්නවා. පුතාලා ලියන්න තරාදි පාඨාංකය නැත්නම් දුරු තරාදි පාඨාංකයේ සෙවීම. දුරු තරාදි පාඨාංකයේ සෙවීම කියලා පොඩි මාතෘකාවක් දාලා ගන්න. රෝමලක 1 මෙහෙම දෙපැත්තටම මොම් බිලුවත් කවන්නේ. රෝමලක 1 උත්තෝලකයේ A1 තොරණෙන් ඉහළට චලිත වන විට. උත්තෝලකයේ A1 තොරණෙන් ඉහළට චලිත වන විට. ගන්න A ගේ චලිතය සලකා දාන්න f සමානයි මේ මෙතනට ඇවිත් හදාගන්න m වතාවක් g ධන A1 සපල ගුරුත්ව තොරණය කියලා ඒක නම් කරලා තියාගන්න. ඊට පස්සේ එතනම දකුණු පැත්තෙන් දාගන්න රෝමලකන් 2 උත්තෝලකයේ A2 මන්දණයෙන් ඉහළට චලිත වන විට. උත්තෝලකයේ A2 මන්දණයෙන් ඉහළට චලිත වන විට. උත්තෝලකයේ A2 මන්දණයෙන් ඉහළට චලිත වන විට. හරි. පුතාලා ලියනවා නැවත වතාවක් A ගේ චලිතය සලකා A ගේ චලිතය සලකා f සමානයි මේ දීමෙන්. f සමානයි මේ දීමෙන්. එතකොට මන්දණිය යද්දි මම හරි බයයි ආයි කියනවා යන්නේ පුතේ උඩට. යන්නේ උඩට. දැන් උඩට දාන්න. එතකොට මෙයාට දාද්දි මම A ගේ චලිතය සලකලා තියෙන නිසා මෙතන r ගන්න බෑ සෝරි. එතන අපි ආය හදා ගන්න වෙමු. අපි ආය දාමු එකතු වෙලා. හරි. එතකොට ඔබගේ A ට නම් දාන්නේ යන්නේ උඩට නම් තාමත් ඔබ නීතියට අනුව සම්ප්‍රයුක්තය හොයන දිශාවට තියෙන බල දාන t ඍණ විරුද්ධ දිශාවට තියෙන බලය ඍණ සමානයි m මේක විතරයි හිතන්න තියෙන්නේ මන්දනයක් නම් ඍණ විදිහට ආදේශ වෙන්න ඕන එච්චරයි මන්දන කියලා තියෙනවනේ එච්චරයි තියෙන්නේ එතකොට ඔබට දැන් පොඩ්ඩක් t උත්තර කරගන්න m a මේ පදේ ඍණනේ ඍණ m a 2
මෙයා මෙහෙට ගියාම ධන mg. එතනින් පුතාට m එළියට ගත්තොත් මේක g ඍණ a දෙකයි කියලා මම පොඩ්ඩක් මාරු කරලා ලියන්න. මෙන්න වගේ සපල තෝරණය. හරි. දැන් යටින් තරුවක් දාලා පේර දෙකක් ලියමු. මෙහිදී උත්තෝලකයේ තොරණය හා මන්දනය වන විට මෙහිදී උත්තෝලකය පහළට කියලා ගන්න. පහළට තොරණය හා මන්දනය වන විට පද්ධතිය තුල වස්තුවක බර ගණනය කිරීමට හේතු වන තොරණය G ධන A1 හා G ඍණ A2 ලෙස පවතින අතර එම අගයන් එම මොහොතේ පද්ධතිය තුල සඵල තොරණයක් ලෙස හඳුන්වයි. හරිද පුතාලා? හරි, සඵල තොරණයක් ලෙස හඳුන්වයි. හරි. එහෙනම් පුතාලා හොඳට මේක සුපිරිම කතාවක් මේ කිව්වේ. සුපිරිම කතාවක්. මොකද ඔයාගේ භෞතික විද්‍යාවේ පුරාවට උත්තෝලක ඇතුලේ දුරුත්වද තොරණේ වෙනුවට ක්‍රියා කරන මෙන්න මේ සඵල තොරණ ගැන. හරි. මෙන්න මේ සඵල තොරණ ගැන කතා කරන්න වෙනවා. හරි. ඒක නිසා පුතාලා හොඳට මතක තියාගෙන ඉන්න මෙන්න මේ කිව්ව කාරණාව. පද්ධතියක් ඇතුලේ සඵල තොරණය කොහොමද ගන්න කියන දේත් තරාදි පාඨංකට අමතරව මෙතන ඔබ ගත්ත දෙයක්. මම ඔබට අනාගතයේදී يعني ඉදිරියේදී මේක පුරාවට යද්දී මම මේක ඕන වෙන තැන් ඔබට highlight කරලා ඉස්මතු කරලා කතා කරනවා. එතෙක් පුතාලා ওই ටික ඔළුවේ තියාගෙන ඉන්න ඕන. හරි. එහෙනම් අපි මෙතනින් පස්සේ ඔබගේ නිව්ටන්ගේ නියම ආශ්‍රිත ගැටලු විසඳද්දී වැදගත් වන අවසාන මම ඔබට දෙන්න යන පොයින්ට් දෙනවා නම් පුතේ අම්බානක් දෙන්න පුළුවන්. නමුත් දැන් මේ කියලා තියෙන දේවල් ටික බලාගත්තොත් ඕනම කෙනෙකුට නිව්ටන් නියම දාලා නිව්ටන් නියම වලින් ගණන් හදන්න බෑ කියන මානසිකත්වයෙන් ඔබ යම්තාක් මිදෙන්න ගන්නවා. නමුත් මේක 100%ක් මට මුදවන්න නම් ඊට පස්සේ මම ඔබට ඊගාව සෙෂන් එක අද ගණන් ටික බාර දෙනවා සම්පූර්ණ මේ ටියුට් එකේ. ඊට පස්සේ ඔබට තනියම මේ ගණන් ටික හැදුවට පස්සේ ඩිස්කෂන් එක යද්දී අඩුපාඩු සකස් කරගන්න පටන් ගත්තා හැකි. අන්න මේක හරියට තේරුම් ගන්න අඩුපාඩු ටික සකස් කරගත්තොත් නිව්ටන් නියම ටික හරියට අල්ලගෙන යනවා නම් පුතාට භෞතික විද්‍යාව ගැටලුවක් නැතුව යන්න පුළුවන්. නිව්ටන් නියම හිර වෙලා නම් භෞතික විද්‍යාව ගන්න හිතන්නවත් එපා ඉස්සරහට කොටින්ම යන්න බෑ. හරි. හිර වුණොත් කරුණා කරලා මට කතා කරලා ප්‍රශ්න තියෙන තැන් විසඳ ගන්න. මොකද චූටි තැනක් තේරුම් ගන්න නැතුව තමයි ඔබ හිර කරගෙන ඉන්නේ. මම මේක ඇතුළේ ඔක්කොම කිව්වට ඔබ ඔක්කොම ඔලුවට ගන්නෑ. ඒක තමයි තියෙන විශේෂත්වය. හේතුව ඔබ එකවරක් මේක නිකන් උඩින් අහලා නිකන් ඉන්නවා. සමහර අය මම දන්නවා වීඩියෝ එක ප්ලේ කර තැනින් තැන ප්ලේ කර බලනවා. මේක පුතේ වීඩියෝ ක්ලිප් එකක්වත් ෆිල්ම් එකක්වත් නෙමෙයි හොඳ තැන බලලා තව තැනක් බලන්න නැතුව ඉන්න. දැන් මේ ළමයි කරන ගෝන් වැඩ මං කියන්නේ. හරි. එතකොට අපි මෙච්චර මහන්සි වෙලා ඔබට මේ වගේ කියන්න පුළුවන් කරුණු සියල්ලම සාරාංශගත කරලා දෙද්දී මේක ඔබ තැනින් තැන යව ගණන් ගන්න නැතුව ගොම්පාට් කෙරිනවා නම් ඉතින් කොහොමද විශේෂ හැදෙන්නේ? එතකොට මේක අවශ්‍යතාවය තියෙන දරුවා පැය කීයක් හරි කමන්නේ. රුපියල් 249 YouTube පැකේජ් එකක් ඇක්ටිව් කරගත්තට පස්සේ මේක ඔයාට කැමති වාර ගණන් බලන්න පුළුවන් පුතේ. කැමති වාර ගණන් බලලා ඉගෙන ගන්න. මේ ක්‍රමයේ හදලා තියෙන පුතාට ඉගෙන ගන්න. හරි නේද? ඒ නිසා පුතාට ආරාධනා කරනවා, මතක් කරනවා, ආදරෙන් මතක් කරනවා මේක නම් දෙයනේ ගණන් ගන්න නැතුව ඉන්න එපා. හොඳට මහන්සි වෙලා රිෆර් කරන්න. මොකද අපි ළඟදීම සමහරට පන්තිකින් හම්බෙන්න පුළුවන්. හම්බෙන දාට අපිට මෙතනින් ඉස්සරහට යන්න අනිවාර්යෙන් ඔබ සකස් වෙලා තිබිය යුතුයි. එහෙම නොතිබුණොත් අපිට ආපස්සට යන්න බෑ. මොකද මේක සියලුම ළමයි ආපස්සට යන්න බෑ මට. ඒතකොට අපිට එතන ඉඳන් කොහොම හරි යන්න වෙනවා ඉස්සරහට. ඒතකොට ඔබ වැඩ කරලා තිබ්බේ නැත්නම් ඔබ අනිවාර්යෙන් අපහසුතාවයට පත් වෙනවා. මේ වෙලාවේ කිසිදු පන්තියක් නිව්ටන් නියම වලින් පස්සට ආයෙ එන්නේ නැහැ. සියලුම පන්ති නිව්ටන් නියම වල ඉස්සරහා ඉන්නේ දැන්. තේරුණා හෝ නැතත්. නමුත් මම කියන්නේ මටත් යන්න පුළුවන්. ඔබට මේවා කිසිම දෙයක් නොපෙන්නා යන්න පුළුවන්. නමුත් මේවා නොපෙන්නා ඔබට යනවට වඩා හොඳයි. ඔබ එතනම නැවතිලා ආපස්සට ගිහින් නැවතරක් ඔක්කොම ඉගෙනගෙන එන එක. හරි. ඒ නිසා ඒකත් හොඳට මත තියාගෙන මගේ පුතාලා වැඩ ටික කරගෙන යමු. හරි. එහෙනම් අපි ඊගා කොටස් ටික චුට්ටක් මේකේ බලමු.
හරි පුතේ. ඔයාගේ එතකොට පුතාලගේ අපි අර කිව්ව පිටුවේ වගේ අවසානට මම ඉතුරු කරගන්න කිව්වා මෙතන තීරුවක්. ඒ තීරුවට අදාළව තමයි මේක දෙන්න යන්නේ. පුතාලා ගන්න ආකාරය ගැටළු ආකාරය 4 ලියන්න තොරණය වන හෝ මන්දනය වන පද්ධතියක එල්වා ඇති අවලම්බයක් සිරසට ආනත වන කෝණය. අවලම්බයක් සිරසට ආනත වන කෝණය. හරි. එතකොට මම මේකේ අවස්ථා දෙකක් කතා කරනවා. පළවෙනි අවස්ථාව ඒක තොරණෙන් දකුණට චලිත වන විට. එතකොට ඔබ දන්නවා මෙන්න මේ අවලම්බයේ එල්ලපු පද්ධතිය පුතේ ඒ එක තොරණෙන්. එතකොට මෙයා ගමන් කරන තොරණය පුතා ලිව්වොත් ඒ සමානයි ඒ එක තොරණය නිසා මම මේක ධන කියලාම පෙන්නන්නම්. එතකොට මේ අවලම්බය එයාගේ අවස්ථිති නිසා පස්සට යනවා. එයාගේ අවස්ථිති නිසා මේක වෙන්නේ කියලා ඔබ දන්නවා නිව්ටන්ගේ පළමු නියමයට අනුව. මේ වෙලාවේ අවලම්බය සිරසත් එක්ක හදන කෝණය මං ඇල්ෆා කියලා දාගත්තොත් ඇල්ෆා කොච්චරද? මේක තමයි ඔබෙන් අහන්නේ. ඉතින් මේ වෙලාවට ඔබ බල පද්ධතිය ලකුණු කරොත් සුපුරුදු පරිදි දැන් ඔබ දන්නවා බලයේ ලකුණු කරනවා මොනකටත් කලින් තන්තුවේ ආතතිය T1 කියලා හිතමු. වස්තුවේ බර mg කියලා හිතමු. හරි. මෙතන සිරසත් මං ඔහම ගහගත්තොත් පුතාට පේනවා මෙතන z අකුරක්. එතකොට මේ කෝණය ඇල්ෆා. හරි. එතන පුතාට T ගේ විභේදන සංරචක දෙකක් ගැන හිතුවේ හැකි. එකක් කෝණය හරහා නැමෙද්දි මේක T1 කෝණය හරහා නැමෙන එක cos alpha මේක T1 sin alpha. අන්න අපි කියනවා දැන් T1 අමතක කරලා දෙන්න හැකි. මෙයා දකුණට පුතේ තොරණය වෙන්නේ. දැන් අවලම්බෙත් දකුණට ගමන් කරන්න බෑ තොරණේ. එතකොට තොරණය වෙන්න එයාට දකුණට හම්බෙන බලය හම්බෙන්නේ T1 sin alpha සංරචකයෙන්. ඇයි ඔබ තොරණයක් පවතිනවා නම් පුතේ කිසියම් දිශාවකට ඒ පැත්තට බලයක් තියෙන්න ඕන. එහෙනම් දැන් ඔබට අවලම්බය යාගේ අවස්ථිතිය නිසා පස්සට ගිහින් දකුණට හදා ගන්නවා T1 sin alpha කියලා සංරචකයක්. ඒ සංරචකයෙන් තමයි මේ වස්තුව දකුණට ඇදගෙන යන්නේ. පැහැදිලිද? එහෙනම් අපි මෙතන එක තරුවක් දාලා සටහන් කරගන්නවා. හරි. ඊට පස්සේ නෝට් එක ලියද්දී අපි ඒක ලියාගමු. මෙයාගේ අපිට මුලින්ම ලියන්න පුළුවන් මෙයාගේ තිරස් චලිතයේ සලකා f = m දැම්මොත් තිරසට ඒ කියන්නේ දකුණට වාගේ දකුණට තියෙන බලය T1 sin alpha සමාන වෙනවා m වතාවක් තොරණය A1 පළවෙනි සමීකරණය. ඊට පස්සේ මෙයාගේ සිරස ඔස්සේ චලිතයක් නැහැ. සිරස ඔස්සේ මෙයා මේ සිරස්ව මොකක් හරි මේ මට්ටමක හිටියොත් ඒ මට්ටමේම ඉන්නේ. ඉහළ පහළ යමක් නැහැ. එහෙනම් අපි කියනවා මෙයා සිරස ඔස්සේ සමතුලිතයි. එහෙනම් අපි කියනවා මෙයාගේ සිරස් සමතුලිතතාව සලකා. සිරස ඔස්සේ ඉහළ පහළ යන්නේ නැහැ. තිරස ඔස්සේ විතරයි චලිතය තියෙන්නේ. එහෙනම් සිරස ඔස්සේ සමතුලිත නම් සිරස ඔස්සේ තියෙන බල ටික උඩට තියෙනවා T1 cos alpha. කියන්න පුතේ පහළට තියෙනවා අන්න පුතේ mg. එහෙනම් අපිට ලියන්න පුළුවන් T1 cos alpha mg ට සමානයි. ඉතින් මෙතනින් පස්සේ පුතාගේ සුළු කිරීම වෙන්නේ පුතා 1 බෙදනවා 2කින්. වම් පැත්තේ කට්ටිය T1 sin alpha බෙදීම T1 cos alpha. එකට ඉන්නේ එක සමීකරණේ වම් පැත්තේ T1 sin alpha දෙක සමීකරණේ T1 cos alpha. දකුණු පැත්තේ MA1 MG දෙවෙනි සමීකරණේ T1ට T1ත් M කැපලා ගිහිල්ලා ඔයාට sin alpha බෙදීම cos alpha කියන්නේ tan alpha මේ G මෙහෙට ගුණ කරත්තාම මේක G tan alpha වෙනවා සමානයි A1. ඔන්න ඔබට තොරණයට උත්තරයක් ආවා G tan alpha කියලා. කල්ලුත් ඔබට මතකයි ආනත්තලයක සුමට ආනත්තලයක වස්තුවක් අත්තරියමත් ආවේ වගේ එකක්. හරි. එතකොට මෙතනදී ඔබ සිරසත් එක කෝණයක් නෙමෙයි මෙතන කතා කරේ තිරසත් එක කෝණය. දැන් සිරසත් එක කෝණය එනවා. ආයතන G sin ආවේ. මෙතන tan ඉන්නේ. හරි. කොහොමද හරි කමන්නේ. ඔප්පු කරලා ගන්න මත තියන් ඉන්න. හරි. එතකොට ඒ දෙක මන්දණයෙන් ගමන් කරන විට. හරි. ඒ දෙක මන්දණයෙන් ගමන් කරන විට. දැන් ඔන්න බලන්න. එතකොට මෙයාගේ තොරණය ඍණ ඒ දෙක කියලා මම දා ගන්නම් දකුණට. මෙයා දකුණට මන්දණයෙන් යනවා. හරි. දකුණට කියලා මම දාලා තියෙනවා. හරි. ඒක ගැටලුවක් නැහැ. හරි. දැන් අර කලින් වගේමයි දැන් බලන්න මෙයාගේ ආතතිය මේ කෝණය අහන්නේ බීටා වහන්නේ ආතතියක් තියෙනවා තන්තුවට T2 කියමු. එතකොට ඔබට සිරස ඇඳගත්ත හැකි මෙයාගේ බර දාගත්ත හැකි mgම කියලා. එතකොට T2කින් ඔබට සංරචක දෙකක් දෙනවා. මේක බීටා නම් මේ කෝණයත් බීටා නිසා. හරි. හොඳට කල්පනා කරලා බලන්න z අකුර හැඩයේ කෝණය. එතකොට ඒක බීටා. හරි නේද? එතකොට මේ කෝණය පුතේ බීටා වෙනවා. එතකොට පුතාට එනවා T2 cos beta. මේක T2 cos beta. මේක ඉවතට නැමෙන එක T1 sin beta. දැන් සමහර අයට මේව තමයි ලොකුම ප්‍රශ්න. මේවා නිකන් බල විභේදනනේ. කෝණේ හරහා නැමෙද්දි cos ඉවතට නැමෙද්දි sin T1
T2 දැන් වෙනුවට නෙවෙයි දෙක ලියාගන්නේ. එහෙනම් T2 අත්හැරලා දාන්න ඊට පස්සේ. ඒක කපලා දාන්න පැන්සලකින් කපලා දාන්න. පේන්නේ නැතුව වෙන කපන්න එපා. පැන්සලෙන් කපලා දාන්න. හරි. දැන් පුතාට චලිත වෙන දිශාවට මන්දනයක් තියෙනවා නම් ඒකේ තේරුම පුතාගේ චලිතේ නවත්තන්න බලයක්. ඒ කියන්නේ චලිතයට විරුද්ධව බලයක් තියෙන්න ඕන. දැන් ඔබට පේනවා දකුණට චලිත වෙනවා T ගේ සංරචකයේ පවතින්නේ වමට. ඒ කියන්නේ මන්දනය කරන්නේ T ගේ සංරචකයේ. ඒ කියන්නේ ඔබට පේනවා මේක අපි දන්නවා අවස්ථිතිය නිසා තමයි ඉස්සරහට තල්ලු වුනේ. එතකොට ඉස්සරහට තල්ලු වෙච්ච එක තල්ලු වීමේ ප්‍රතිඵලයක් විදිහට ඔබට පේනවා T ගෙන් සංරචකයක් අරගෙන අර පද්ධතියේ මන්දනයට මෙයත් ලබන්න පටන් ගන්නවා. පද්ධතිය මන්දනයම ලබන්න පටන් ගන්නවා. හරි හොඳට ඒක තේරුම් ගන්න. හරි එහෙනම් අපි මෙයාගේ ඔන්න ඔය පොයින්ට් ටික මෙතන ලිව්වට පස්සේ මුලින්ම මෙයාගේ නැවත වරක් තිරස් චලිතයේ සලකා f සමාන m චලිත දිශාවට දානවා. චලිත වෙන්නේ දකුණට. එතකොට ඔබගේ බලය තියෙන්නේ වමට නිසා ඍණ t2 sin β කියලා ලියවෙන්නේ. සමානයි m මන්දනයක් නිසා ඒකත් ඍණ a2. කලින් මේ කරානේ දෙපැත්තෙම ඍණ ලකුණු ගුණ කරලා ඍණෙන් ගුණ කරලා කපලා දැම්මොත් t2 sin β සමානයි විශාලත්වයේ විදිහට ma2 කියලා පළවෙනි සමීකරණය av. ඊට පස්සේ මෙයාගේ මේ තිරස් සමතුලිතතාවනේ ඊට පස්සේ තිරස් චලිතයනේ ඊට පස්සේ මෙයාගේ සිරස ඔස්සේ සමතුලිතයි අර වගේමයි සිරස් සමතුලිතතාව සලකා වස්තුවේ සිරස් සමතුලිතතාව සලකුවොත් ඔබට උඩට තියෙන t2 cos β සමාන වෙනවා පහළට තියෙන බල දෙකයිනේ පුතේ තියෙන්නේ mg ට. හරි එතකොට ඒක දෙවෙනි සමීකරණය අර විදිහටම පුතාට 1 2ෙන් බෙදුවොත් t2 කැපලා ගිහලා sin β බෙදීම cos β කියන්නේ tan β කියලා අපි එකපාර ගමු m t m කැපුණොත් මේක a2 බෙදීම g පස්සේ g කින් ගුණ කරලා මේකත් g tan β බණ්ඩ ලොකු වෙනසක් එන්නේ නැහැ සමීකරණ ස්වරූපය ඒකමයි විශාලත්වය ඔබට අනුව tan අනුපාතයක් හදනවා මොකද g වෙනස් වෙන්නේ නැති නිසා හරි නේද එතකොට ඔබගේ විශාලත්වය ගොඩක් වැඩි නම් මේ බාන මේ සමීකරණේ මේ තොරණයේ විශාලත්වය ගොඩක් වැඩි නම් මෙයා වෙනස් කරගන්න බෑනේ පුතේ ඇල්ෆා වැඩි tan ඇල්ෆා පදේ වැඩි ඒ කියන්නේ ගොඩක් ඇලවෙනවා ලොකු කෝණයක් හදනවා විශාලත්වය අඩු නම් කෝණය අඩුයි හරි ඉතින් මේ විදිහට ඔබට තේරුම් ගන්න ගොඩක් දේවල් අන්තිමේදී මෙතන තියෙනවා හරි එහෙනම් අපි මේ ටික දා ගන්නවා පුතාලා රෝම් ලකා 1 මේක දෙකට බෙදාගෙන මේ ටික පෙන්න ගන්න තියෙනවා රෝම් ලකා 1 ඒ එක තොරණෙන් දකුණට චලිත වන විට චලිත වන පද්ධතියක පුළුවන් තරම් සාමාන්‍යයෙන් ඇහැට පේන පොඩි අකුරෙන් පෙන්න ගන්න. එතකොට ඔබට මේක ලස්සන නෝට් එකක් හැදෙනවා. හරි. සාමාන්‍ය සයිස් එක රූපයක් ඇඳගෙන ලියන්න රූපෙට දකුණු පැත්තෙන් ඔබ ප්ලෑන් කරගන්න දකුණු පැත්තෙන් හරි යටින් හරි ප්ලෑන් කරන්න නැත්නම් දකුණු පැත්තෙන් ලියලා ඉඩ මදි වුණොත් යට ගන්න හරි කොහොම හරි ප්ලෑන් කරගෙන ලියන්න පළවෙනි පොයින්ට් එක මෙහිදී වස්තුවේ අවස්ථිත නිසා එය පිටිපස්සට මෙහිදී වස්තුවේ අවස්ථිතිය නිසා එය පිටිපස්සට තල්ලු වන විට තන්තුවේ ආතතියෙන් ලැබෙන T1 sin α සංරචකයෙන් වස්තුව ත්වරණය වීමට අවශ්‍ය වස්තුවට ත්වරණය වීමට අවශ්‍ය බලය සපයා ගනී. හරි වස්තුවට ත්වරණය වීමට අවශ්‍ය බලය සපයා ගනී. හරි දැන් ලියන්න වස්තුවේ තිරස්චලිතය සලකා දාන්න f සමාන m පළවෙනි සමීකරණය වස්තුවේ සිරස් සමතුලිතතාව සලකා ඒක මම කියන්නේ නැහැ මේ සිරස් ඔස්සේ සමතුලිතයි කියන එක තේරුම් ගන්න වස්තුවේ සිරස් සමතුලිතතාව සලකා සමීකරණ ලියන්න 1 2 බෙදන්න මෙතන හදලා නවත්තන්න. හරි ඕනනම් මෙතෙන් තරවත් දාලා ලියන්න සමීකරණ අනුව ත්වරණය වැඩි වෙන විට සිරස සමග සාධන කෝණයද වැඩි වෙන බව පැහැදිලි වේ. මෙතන තරවත් දාලා ලියන්න ත්වරණය වැඩි වෙන විට සිරස සමග සාධන කෝණයද වැඩි වෙන බව පැහැදිලි වේ. දැන් මේ පැත්තට එනවා රෝම ලකන් 2 A2 මන්දනෙන් දකුණට චලිත වන විට නැත්නම් චලිත වන පද්ධතියක A2 මන්දනෙන් දකුණට චලිත වන පද්ධතියක ඇඳගත් රූපේ ලියන්න පළවෙනි තරුව වස්තුවේ අවස්ථිතිය නිසා මෙවිට එය ඉස්සරහට තල්ලු වේ. එවිට චලිත දිශාවට විරුද්ධව T2 sin β මෙතන T2 වෙන්න ඕනේ. T2 sin β සංරචකයක් ලැබෙන බැවින් එම සංරචකයෙන් වස්තුව මන්දනය වීම සිදුවේ. එම සංරචකයෙන් වස්තුව මන්දනය වීම සිදුවේ. හරි. දැන් ඔබ ලියනවා වස්තුවේ තිරස්චලිතය සලකා ගන්න. එතකොට දකුණට දාන නිසා බලය තියෙන වමට ඒකයි ඍණ මන්දනයක් නිසා ඒකයි ඍණ. හොඳට ඔළුව තියාගන්න ඒවා. ඍණ ලකුණෙන් ගුණ කරලා දාන කරගන්න පළවෙනි සමීකරණය. වස්තුවේ සිරස් සමතුලිතතාව සලකා
ඉහළට තියෙන බල පහළට තියෙන බල වලට සමාන කරනවා. හරි? මේ තියෙන්නේ ඉහළට තියෙන බල සමාන කරනවා පහළට තියෙන බල වලට. එතකොට 1 2 බෙදන්න tan b ට සමානයි a2 බෙදීම g. එතනින් g tan b ට සමානයි a2 කියලා ඔප්පු කරගන්න. හරි? එහෙනම් මේ තමයි පුතාලාගේ කතා කරන්න තියෙන නිව්ටන් නියම යෙදීමේදී මම තෝරගත්ත විභාගෙට බහුල වශයෙන් එන සහ ඔබ විශේෂයෙන්ම විභාගයටත් වඩා ඔබ විශේෂයෙන්ම දුර්වලයි කියලා හිතන ගැටලු තනියම විසඳ ගන්න මම වෙන් කරලා පෙන්නපු නිව්ටන්ගේ නියමයේ භාවිතා කරලා ගණන් හදපු ගැටලු ආකාර කිහිපයක් මේ පෙන්වලා තියෙනවා. ඉතින් මේ ආකාර වලට අමතරව තව ගැටලු ආකාර ගණනාවක් ඔබගේ නියුත් බන්ධනයේ දාලා තියෙනවා. ඉතින් මේ ගැටලු ආකාර ටික පුතා දැන් තනියම උත්සාහ කරන්න පටන් ගන්න ඕන. එතකොට මේ ගැටලු ආකාර උත්සාහ කරන්න යද්දී මේ වගේ සමහර තැන්වල ඉලක්කම් කිහිපයක්, ඒ කියන්නේ ස්කන්ධ එහෙම දීලා නැහැ. ඔබ මේ ටික හදා ගන්න ඕන. මුලින්ම පුතාලා 21 වෙනි පිටුවට යන්න. 21 වෙනි පිටුව. ගැටලු ආකාරයේ දෙකේ පළවෙනි ගාන. ඒකේ ඔබට පේනවා මෙතන ඔබගේ මේකට දාගන්න පුතා මෙන්න මෙතන රෝම ලකම් 1. රෝම ලකම් 1. හරි? එතන දාන්න මෙයාගේ ස්කන්ධය කිලෝග්‍රෑම් 50යි. ස්කන්ධය කිලෝග්‍රෑම් 50යි. කිලෝග්‍රෑම් 50යි. හරි. එතකොට එයාගේ බලය නිව්ටන් 100යි. මෙතන දාගන්න රෝම ලකම් 2. ස්කන්ධය කිලෝග්‍රෑම් 20යි. තිරසර අංශක 30ක් ආනතයි. බලය නිව්ටන් 200යි. මෙයාගේ දාගන්න ස්කන්ධය m තිරසර අංශක 30ක් ආනතයි. ඊට පස්සේ දෙවෙනි ගණන් සෙට් එක. දෙවෙනි ගණන් සෙට් එක. ස්කන්ධය කිලෝග්‍රෑම් 30යි බලය 100යි. ස්කන්ධය කිලෝග්‍රෑම් 60යි තිරසට අංශක 30ක් ආනතව බලය නිව්ටන් 200යි. තිරසට 30ක් ආනතයි රෝම ලකම් 3 ස්කන්ධය කිලෝග්‍රෑම් 20යි. රෝම ලකම් 4 තිරසට අංශක 30ක් ආනතයි ස්කන්ධය කිලෝග්‍රෑම් 80යි බලය නිව්ටන් 200යි. තලයට සමාන්තරවයි මේ බලය තියෙන්නේ. හරි. ඊට පස්සේ පුතාගේ තුන්වෙනි ගණන් සෙට් එක. තුන්වෙනි ගණන් සෙට් එක. රෝම ලකම් 1 3යි කිලෝග්‍රෑම් 2යි කිලෝග්‍රෑම් කරගන්න. මෙතන ඊට පස්සේ රෝම ලකම් 2 3යි m 5යි m 2යි m 3යි m 5යි m 2යි m මේ ස්කන්ධ ටික 3යි m 5යි m 2යි m. මෙතන මෙයා m1 m1 මේ තලයේ සුමටයි කියලා දාගන්න. මේ තලයේ සුමටයි. මෙතනත් මේ තලයේ සුමටයි කියලා දාගන්න. සුමටයි. මෙතනත් මේ තලයේ සුමටයි කියලා දාගන්න. හරි? ඒවා ඔක්කොම සුමටයි. ඊට පස්සේ මෙයා m1 කැපිටල් මෙයා m2. මෙතන වරහන් ඇතුළේ දාගන්න m2 sin θ ලොකුයි m2ට වඩා. m1 මෙතන එන්න ඕන. m1 sin θ ලොකුයි මේ විදිහ දාගන්න. මෙතන m2 නෙමෙයි m1 හදාගන්න. m1. හරි. ඊට අමතරව රෝම ලකම් 4 ඔබ මෙන්න මේක ඇඳ ගන්න. ඔහොම ඔබට පේනවා. රෝම ලකම් 4 ඔබ ඔහොම ඇඳ ගන්න. m1 m2 m3 තන්තු ටිකක් යා කරලා තිනවා. සුමට ආන තලයක තිරසර අංශක 30ක් ආනතයි තලයේ සුමටයි කියලා නම් කරගන්න. පැහැදිලි. හරි. ඊට අමතරව ඔයාගේ ගැටලු ආකාරයේ 3ට ගියොත් ගැටලු ආකාරයේ 3 2m 3m 2m 3m මෙතන m1 m2 එතන පෙන්න ගන්න m2 ලොකුයි m1ට වඩා කැපිටල් එක ඈ. හරි. මේක අලුතෙන් ඇඳ ගන්න වෙනවා ඔබට. හරි. එතකොට ඒ ටික හරි. හතරවෙනි ගාන මම පස්සේ දෙන්න. ඔබ තනියම ওই ටික උත්සාහ කරන්න. හතරවෙනි ගානක විතර එතන තියෙනවා. හරි. ওই ටික සටහන් කරගත්තා නම් ඔබට ගැටලු ආකාරය දැන් යන්න 7ට. ගැටලු ආකාරය 7ට. හරි. ගැටලු ආකාරය 7 පුතාට තුන්වෙනි ගාන ඒකේ පුතාගේ මෙන්න මෙතන තුන්වෙනි ගාන මෙයා 2 කිලෝග්‍රෑම් මෙන්න මේ තරාදිය 100යි ග්‍රෑම් මේක 3යි කිලෝග්‍රෑම් ඊට පස්සේ පුතාගේ හතරවෙනි අවස්ථාව ඔන්න ඔය රූපය ඇඳ ගන්න තලයේ සුමටයි කියලා දාගන්න රූපය ඇඳලා තලයේ සුමටයි කියලා දාගන්න හරි තරාදිය කොක්ක පල්ලහැට F බලයක් යොදලා තියෙනවා මෙයා තරාදියක් සැහැල්ලුයි කියලා දාගන්න තලයේ සුමටයි මෙයාගේ ස්කන්ධය සිම්පල් එක හරිද හතරවෙනි ගාන හරි එහෙනම් පුතාලා ඒ ටික පැහැදිලි හරි ඒත් එක්කම ගැටලු ආකාරය 8 ගණන් 4ක් දීලා තියෙනවා පස්වෙනි ගාන විදිහට එතන හිස්තැනක් තියලා තියෙනවා මෙන්න මේ කතාව ලියාගෙන යමු ගැටලු ආකාරය 8
4 වෙනි ගාන යටින් 5 වෙනි ගාන විතර මේක ලියාගෙන යන්න. නිශ්චලව තිබූ උත්තෝලකයක් තුල තබා ඇති බිම්තරාදියක හිටගෙන සිටින මිනිසෙකු ගේ බර කාලය සමග පහත පස්තාරයේ පරිදි විචලනය වන බව තරාදිය දක්වයි. හරි. දැන් පුතාලා මෙන්න මේ පස්තාරය උතන්ට එකතු කරගන්න. මෙන්න මේ පස්තාරය එකතු කරගන්න. හරි පුතාලා එතකොට පස්තාරේ මෙන්න මේකයි ඇඳෙන්න ඕන. ඇඳගෙන දකුණු පැත්තෙන් පුතාලා ලියා ගන්නවා. එතකොට මෙන්න මේක 600න් තප්පර දෙකක් පැවතිලා තිනවා. කාලය පුතාලා මෙතන තප්පර කියලා දාගන්න. මෙතන තරාදි පාඨාංකය නිව්ටන් වලින් තරාදි පාඨාංකය නිව්ටන් මෙතන කාලය තප්පර. හරි. එතකොට 600 තිබිලා තිනවා. 660ට වැඩි වෙලා තියෙනවා. නැවත වරක් 600ට බහැලා තියෙනවා. 300 මෙතන ඉලක්කම 420 දක්වා බහැලා තියෙනවා. ඊට පාරක් බර ඊට පස්සේ ආය පාරක් 600 දක්වා නැගලා තියෙනවා. ඒකේ දිගටම පැවතිලා තියෙනවා. හරි. දකුණු පැත්තෙන් ලියන්න රෝම ලකම් 1. පස්තර වම් පැත්තෙන් ඉඳන් දකුණු පැත්තෙන් රෝම ලකම් 1 ලියන්න. උත්තෝලකයේ තොරණේ වූ කාල සීමාව සොයන්න. රෝම ලකම් 2. උත්තෝලකයේ බිම්මහලේ සිට චලිතයේ ආරම්භා එහි ඉහළම මහලයේ පොළොව මත නවතන අවස්ථාව තෙක් චලිතය ප්‍රස්ථාරයේ දක්වයි නම් බිම්මහලේ සිට ඉහළම මාලයේ පොළොව තෙක් උස සොයන්න. බිම්මහලේ සිට ඉහළම මාලයේ පොළොව තෙක් උස සොයන්න. රෝම ලකම් 3. මෙම මහල් ගොඩනැගිල්ලේ එක මහලක උස මීටර් 3ක් වේ නම් බිම්මහල සමග ගොඩනැගිල්ල මහල් කීයකින් සමන්විත වේද? බිම්මහල් සමග ගොඩනැගිල්ල මහල් කීයකින් සමන්විත වේද? හරි. එතකොට ඔබට ওই කාරණා ටික හොඳට ඔලුවට ගන්න. ඒකත් ආවට පස්සේ හරි. දැන් මම මේ දක්වා පුතාලට කතා කරපු කතන්දර ටික තේරුම් අරගෙන ඔබ මෙන්න මේ ගැටළු ආකාර ටික මාක් කරගන්න. ගැටළු ආකාරයේ 2 සම්පූර්ණයෙන්ම ආවරණය කරන්න. ගැටළු ආකාරය 3 සම්පූර්ණයෙන්ම කරන්න. එතන මම ඔබට තව ගැටලුවක් ඒක කෙරුවට පස්සේ මේක සාකච්ඡා කරන වෙලාවදී දෙනවා. ඔබ ඒකට ඉඩ තියාගත්තත් කවන්නේ. ගැටළු ආකාරයේ 4 ඉංග්‍රීසි ගණන් දෙකක් තියෙනවා. මේ දෙක ඉතුරු වෙන්න ඔබට පුළුවන් ඒ ටික පරිවර්තනය කරන්න. මම පරිවර්තනය කරලා දෙන්නම් සාකච්ඡා කරන වෙලාවේ. ගැටළු ආකාරයේ 4 කරන්න, ගැටළු ආකාරයේ 5 කරන්න, ගැටළු ආකාරයේ 6 කරන්න, ගැටළු ආකාරයේ 7 කරන්න, 8 කරන්න, 9 කරන්න, 10 කරන්න. හරි. එතකොට ඔබට ගැටළු ආකාර 10 වෙනකන් තනියම කරන්න පුළුවන්. අපි මේ කතා කරපු සිද්ධාන්ත දැනුම උපයෝග කරගෙන. එතකොට මගේ මේකේ අපේක්ෂාව අද මේ විදිහට මම මේ හරියදී මේවා කරන්නේ අපේක්ෂාවක් තියෙනවා. මොකද්ද? පුතා මම ගානක් හදන සිද්ධාන්තය කියලා දුන්නට පස්සේ ඒක තනියම තේරුම් අරගෙන ඔබ ඒ රටා ඇතුලේ ගැටලු තනියම විසඳන්න උත්සාහ කරනවා. දැන් මෙච්චර කල් කරේ මම ගාන හැදුවට පස්සේනේ ඔබ ගණන් හදන්න පටන් ගත්තේ. දැන් මම ගානක් හදන්න අවශ්‍ය සිද්ධාන්තයේ සංකේතාත්මකව ඉදිරිපත් කරා. ගානක් හැදුවා වගේ තමයි ඉතින් ඒක. හරි. හැබැයි මම ගොඩක් ගණන් චූටිව කතා කරේ නෑ තව. චූටි ගණන් වල ඉඳන් ඔබට තනියම හිතන්න මම දැන් දීලා තියෙන ගණන් සෙට් එක. වර්ගීකරණය කරලා. කවුරු පන්තිකවත් නැති විදිහට අපි ලස්සනට ඔබට මේක වර්ගීකරණය කරලා දීලා දෙනවා. මුලින්ම ප්‍රැක්ටිස් කරන්න ඕන ටික. එහෙනම් මුලින්ම ආරාධනා කරනවා ඇසයින්මන්ට් එකක් දෙන්න කලින් මේ ටියුට් එකේ පළවෙනි ඇසයින්මන්ට් එක ඊගාව සෙෂන් එකේ ගැටළු ආකාර ටිකට අදාළ වීඩියෝ ටික දාන්න කලින් පුතාලා මේක උත්සාහ කරලා ඔබ හදපු ඒ පිළිතුරු පත්‍ර ටික ෆොටෝ කරලා PDF එකක් කරලා ඔබගේ පාසල් ගෲප් එකට දාන්න. මොකද ඔබ කොච්චරක් මම මේ කිව්ව කාරණා ටික ඔලුවට අරන් තියනවද කියන එක තේරුම් අරගෙන තමයි
මම ගැටලු ටික ඊට පස්සේ ඔබත් එක්ක සාකච්ඡා කරන්න යන්නේ. හරි නේද? එහෙනම් සියලුම දෙනාට ආරාධනා කරනවා මේ සෙෂන් එක බැලුවා එක දවසයි. එතකොට දැන් ඔබ මේ සෙෂන් එක දැන් බ්‍රහස්පතින්දා වෙද්දි බලලා ඉවර වෙනවා. සිකුරාද සෙනසුරාදා වෙද්දි ඔබට පුළුවන් සෙනසුරාදා හවස් වෙද්දි 7 වෙද්දි ඔබට පුළුවන් මේ කිව්ව ගැටලු ටික තනියම උත්සාහ කරලා දවස් 2ක් තියෙන උත්සාහ කරන්න. මට උත්තර ටික ෆොටෝ කරලා PDF එකක් කරලා දාන්න. හරිද පුතේ? හරි එහෙනම් ඔන්න ඔබට අසයින්මන්ට් එක දුන්නා. බාර දෙන හැටි කිව්වා. ඒ විදිහට වැඩි කරන්න. බලය හා සමතුලිතතාව ටියුට් එකේ අසයින්මන්ට් දැන් හුඟක් කට්ටිය තව දුන්නේ නැහැ. ඒකත් කෙරෙන්න ඕන. ඒක කරපු කට්ටිය ඒක සබ්මිට් කරන්න. එතකොට මේකෙත් වැඩ ටික ඉවර කරලා සබ්මිට් කරලා දැන් වැඩ වැඩි වගේ තේරෙනවා නේද? වැඩ වැඩි වගේ තේරෙනවා නේද? ඒක තමයි මට වෙන්න ඕන. හරි නේද? ආයෙනම් අපි ඔබව දැන් වේගින් වැඩ අතර දුවවන්න පටන් ගන්න තියෙන්නේ. ඒ නිසා දැන් දවසකට පැය 6ක් ගෙදරම ඉන්නවා නම් ඉස්කෝලේ යන්නේ නැතුව පැය 12ක් විතර දවසට වැඩ කරන්න පටන් ගන්න. වැඩ නොකර පුතේ A level science ගොඩ යන්න හිතන්නවත් එපා කරන්න බෑ. හරි? එහෙනම් මගේ පුතාලා මේ කිව්ව දේ වැඩ කරොත් science තරම් ලේසි විෂයකුත් නෑ. හරි? එතකොට වැඩ කරද්දී තනියම මේක නේද ඔබ බය වෙලා ඉන්න නෙමෙයි ගුරුවරුත් එක්ක එකතු වෙන්න. අපිත් එක්ක සාකච්ඡා කරන්න. ඔබට තියෙන ගැටලු විසඳ ගන්න. එතකොට ඔබ නිරන්තරයෙන් වර්ධනය වෙන්න පටන් ගනී. මේ ඔක්කොම නැතුව ඔබ නිකන් දැන් රටේ යන වර්තමාන රැල්ලක් යනවා. ඉතින් ඒ රැල්ල ඔබ දන්නවා මම කියන්න ඕනේ රැල්ල මොකද්ද කියලා. ඉතින් ඒ රැල්ලට අවු වෙලා එහෙට මෙහෙට වැනි ඉඳලා ඔබට පුළුවන් නිකන් මැජික් බලලා ඕනනම් පස්සේ එනගත්තට පස්සේ අපිත් එක්ක එකතු වෙන්න. හැබැයි එදාට මටවත් ඔබ උඩ දාන්න බෑ. ඒ නිසා මම කියන ක්‍රමවේදෙටම කාලය අරගෙන තනියම වැඩ කරොත් පමණමයි රිසල්ට් ගන්න පුළුවන්. හරි නේද පුතේ? එහෙනම් ඔබ තනියම වැඩ කළ යුතුමයි. ඒකට තමයි අපි ඔබව ලස්සන මේ වැඩපිළිවෙලක දුවන්නේ. හරි? එහෙනම් මේ වැඩපිළිවෙලට ගහන්න වෙන වැඩපිළිවෙලක් මම නම් හිතන්නේ නැති ඒයි කියලා. මොකද තියෙන හැම වැඩපිළිවෙලම දිහා බලලා තමයි අපි අග්‍රගන්න වැඩපිළිවෙලක් දාලා දෙන්නේ ඔයාලට. ඉතින් ඒක ඇතුලේ ඉඳගෙන ලස්සනට වැඩේ කරගන්න පුතාට භෞතික විද්‍යාව සුපිරියයකට යන්න පුළුවන්. හරි පුතේ? එහෙනම් ඔබට වැඩ ටික බාර දුන්නා. අපි නැවත සෙෂන් එකකින් හම්බ වෙනවා. එතෙක් සුබ දවසක්.